දරුවන් 10 වසර සිසුන් සඳහා දැනට අපිට අවසාන වශයෙන් කරන්න තියෙන පාඩම් මේකක විදිහට විද්‍යුත් සමර්පණ එහෙම නැත්නම් අපි කියනවා ප්‍රසන්ටේෂන්. එතකොට මේට අදාළ පන්තිය ගිය ඉරිදා එහෙම නැත්නම් 22 වෙනි ඉරිදා පැවැත්වෙන්න තිබුණු පන්තියට අදාළ තොරතුරු මම හිතනවා මීට කලින් අපි ඇක්සස් විෂයට අදාළ ප්‍රශ්න පොත පසුගිය ප්‍රශ්න ක්‍රියාවලි සැලසුම් කරපු විදිහටම ඒවා සකස් කරලා ඇති කියලා එහෙම නැත්නම් පිළිතුරු ලියලා ඇති කියලා. ඒ වගේම මේ නිදහස් වෙලාවේදී ඔයගොල්ලන්ගේ කාර්ය සම්පූර්ණ කරන්න. නමුත් කිසි කෙනෙක් ප්‍රශ්නයක් මට ඉදිරිපත් කරේ නැහැ. ඒ වගේම පොතේ තියෙන සියලු ප්‍රශ්න මම 2016 වගේ වෙනකන් ප්‍රශ්න වලට පිළිතුරු වීඩියෝ දර්ශනය ලබා දුන්නා. ඉතිරි ප්‍රශ්න ඔයගොල්ලන්ට ඒ ආකාරයෙන්ම බව පේනවා ඉදිරියට තියෙන විදිහට ඒක සිදු කරගෙන යන්න. ගැටලු අවස්ථා තිබෙනවා නම් ඒවා මට ඉදිරිපත් කරන්න. නමුත් ඉදිරිපත් කිරීම පිළිබඳව නම් ඔයගොල්ලන්ගේ ඊටාම අඩු තත්වයක් තමයි පවතින්නේ. කෙසේ වෙතත් ඔයගොල්ලන්ගේ අවසාන පාඩම ලෙස විද්‍යුත් සමර්පණ වැඩසටහන මම මේ විදිහට පටන් ගන්නවා. මේ වෙනකොට සමහරලාට මේ වැඩසටහන ඔයගොල්ලන් බහුතරයක් භාවිතා කරලත් ඇති. ඒ වගේම සමහර අය මේක අත තියලා නැතුවත් ඉන්න පුළුවන්. කෙසේ වෙතත් ප්‍රධාන ප්‍රශ්න පත්‍රයේ නාවත් කෙටි ප්‍රශ්නවලදී අහන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මේ වැඩසටහන ප්‍රායෝගික තත්වය පිළිබඳව බලාපොරොත්තු වෙනවා. දැන් අපි මුලින් බලමු ඉලෙක්ට්‍රොනික සමර්පණයක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් අපි කියනවා ප්‍රසන්ටේෂන් එකක්. එතකොට මේ ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ සරලවම කිව්වොත් ඉදිරිපත් කිරීම. ඒ ඉදිරිපත් කිරීම සාමාන්‍ය ප්‍රායෝගික තත්ත්වයට ගියොත් දැන් යම් පාසලේදී ඔයගොල්ලෝ යම් යම් කාරණා වෙනුවෙන් එහෙම නැත්නම් යම් යම් උත්සව අවස්ථා වෙනුවෙන් සමහර සිසු දරුවන් ඉදිරිපත් කිරීම කරනවා. සමහර අය ගායනා ඉදිරි කරනවා, එහෙම නැත්නම් කතා පවත්වනවා, නාට්‍ය රංග දක්වනවා. මේ වගේ අන් අයට තේරුම් ගන්න යම් අදහසක් ඔයගොල්ලෝ කලින් ඉඳලා ලෑස්ති වෙලා ඒ වලට පුරුදු පුහුණු වෙලා යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ ඒවා එලි දැක්වීමේ ක්‍රියාවලියක යෙදෙනවා. එතකොට අපි ඒකට කියනවා ප්‍රසන්ටේෂන් එක. දැක්ම. එතකොට මේ අපි ඒ ප්‍රායෝගිකව සිදු කරනු ලබන ක්‍රියාවන් අපි පරිගණක විෂයක් ඇසුරෙන් ඉදිරිපත් කිරීමට එහෙම නැත්නම් සැලසුම් කිරීමට පාවිච්චි කරන විෂය එකකයක් විදිහට විද්‍යුත් සමර්පණ භාවිතා වෙනවා. එහෙම නැත්නම් අපි PowerPoint එහෙම නැත්නම් presentations විෂයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ presentation එකකදී අපිට මොනවද භාවිතා කරන්න තියෙන දේවල්? එතකොට මේ භාවිතා කරන්න ගොඩක් වෙලාවට යම් ඉදිරිපත් කිරීමක් සිදු කරනකොට ඒ ඉදිරිපත් කිරීම සඳහා පසුතල, චිත්‍ර, රූප සටහන්, පසුතල ශබ්ද, වීඩියෝ දර්ශන, විවිධ චලිතයන් මේ දේවල් සම්පූර්ණ සම්මිශ්‍රණයක් විදිහට තමයි අපි PowerPoint විෂයේදී එලි දැක්වීම කරන්නේ. කියන්නේ යම් දෙයක් ඉදිරිපත් කිරීමට අපිට සියලු මාධ්‍යයන් වෙනත් විදිහකින් කියනවා නම් සියලු මාධ්‍යයන් වල සහයෝගීතාවය අවශ්‍ය වෙනවා. එතකොට මේ PowerPoint විෂය තුලදී අපි අධ්‍යයනය කරනු ලබන්නේ ඒ ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් ඒ ප්‍රසන්ටේෂන් එකක් වෙනුවෙන් විෂයේදී එහෙම නැත්නම් PowerPoint විෂයේදී එහෙම නැත්නම් අපිට LibreOffice Impress කියන එක තියෙන ඕපන්
සෝස් එකක් විදිහට නිදහස් මෘදුකාංගයක් විදිහට. නමුත් බහුලව භාවිතා කරන්නේ Microsoft PowerPoint නිසා ඉදිරිපත් කිරීමේදී ඒ විෂය තුලදී මේ ක්‍රියාකාරකම් සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි අධ්‍යයනයක යෙදෙනවා. දැන් අපි ඉස්සලම මේකට මම නෝට් එකක් දෙන්න ඕනේ කෙටි සටහනක්. ඒ සටහන මේ ආකාරයට ලියා ගන්න. හරිද? right. මාතෘකාව දාන්න විද්‍යුත් සමර්පණ. හරි. right. ඒක යටතේ ලියන්න විද්‍යුත් සමර්පණයක් යනු විද්‍යුත් සමර්පණයක් යනු අප විසින් අන් අයට යම් අදහසක් ඉදිරිපත් කිරීමට භාවිතා කරනු ලබන ක්‍රමවේදයකි. මේ සඳහා විවිධ බහුමාධ්‍ය ක්‍රියාවන් උපයෝගී කරගනු ලැබේ. විද්‍යුත් සමර්පණ වැඩසටහනකදී යම් ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් පහත දැක්වෙන අංග යොදා ගනු ලැබේ. එක පසුතල රූප සටහන් වර්ණ පාඨක එහෙම නැත්නම් අක්ෂර කියන එක චිත්‍රමය අක්ෂර ශබ්ද සංගීතය චලිත දර්ශන චලිත ඇනිමේෂන් කියන එක චලිත සහ ස්විච ක්‍රියාවන් මගින් අධි සම්බන්ධතාවයන් භාවිතා කිරීම. එතකොට මේ අනුව අපි පරිගණක ක්ෂේත්‍රයේ භාවිතා කරන සියලුම මාධ්‍යයන් එක් තැනක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒ තමයි PowerPoint විෂය. එහෙම නැත්නම් LibreOffice Impress කියන විෂය. එතකොට අපි මේ විෂය තුලදී ඇයි අපි මේ වගේ විෂයක තියෙන ඵල ප්‍රයෝජන ගැන පොඩ්ඩක් බැලුවොත් දැන් අපි ලියපු විදිහට දැන් යම් අදහසක් දැන් ඔයා දරන යම් අදහසක් ඉදිරිපත් කරනකොට
ඒකට භාවිතා වන පරිගණක ක්‍රමවේදයක් යටතේ පාවිච්චි වෙන විෂයක් විදිහට තමයි අපි PowerPoint විෂය එහෙම නැත්නම් විද්‍යුත් සමර්පණ කියන එක හඳුන්වලා දෙන්නේ. එතකොට මේ විද්‍යුත් සමර්පණ පරිගණක හරහා ක්‍රියාත්මක වන විශේෂ ක්ෂේත්‍රයක් බැවින් එතකොට ඔයා දරන අදහස එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන වැඩසටහන බොහොම ඉක්මනින් පරිගණක හරහා පරිගණක ජාල හරහා අන්තර්ජාලය හරහා බොහොම පහසුවෙන් අවශ්‍ය ස්ථානවලට යැවීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් හුවමාරු කිරීම කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වකවානුව තුල විවිධ ඉගැන්වීම් කටයුතු වලදී වඩාත් ඵලදායී විදිහට එහෙම නැත්නම් වඩාත් සාර්ථක ක්‍රමයට වැඩසටහන් ඉදිරිපත් කිරීමට එහෙම නැත්නම් විෂය මාලාවන් ඉදිරිපත් කිරීමටත් අපි PowerPoint විෂය යොදා ගැනිනවා. අතර මේ PowerPoint විෂය අපිට ඉදිරි අනාගතයේදී එහෙම නැත්නම් ඉදිරි අධ්‍යයන කටයුතු වලදී අත්‍යවශ්‍ය විෂය ධාරාවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? right. දැන් අපි බලමු මේ විෂය විවෘත කිරීම පිළිබඳව ඊළඟට. දැනටත් මම විවෘතව පවතින්නේ ඒ විශේෂ ක්ෂේත්‍රේ. නමුත් කෙනෙකුට ඒක විවෘත කර ගැනීම අවශ්‍ය නම් අපි Microsoft PowerPoint එහෙම නැත්නම් මේ Windows විධාන පෙළ තුල අඩංගු වෙන්න පුළුවන්. PowerPoint Microsoft PowerPoint විෂය විවෘත කරන්න. right. එතකොට මේ වගේ දැක්මක් ඔබට ඉදිරිපත් කරනවා. පැහැදිලිද? right. දැන් නෝට් එකට පස්සේ ඔයගලන්ට ලියා ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට දැන් ආපහු ලියන්න. ඔව්. විෂය ආරම්භ කිරීම සඳහා start ඊතලයක් all programs ඊතලයක් Microsoft Office ඊතලයක් Microsoft PowerPoint ඒ નિયમિત ගමන් මඟ. එහෙම නැතුව සමහරලාට ඔයගලන්ගේ පරිගණක මුල් තිරේ ඩෙස්ක්ටොප් එකේ අයිකන් එකක් විදිහට තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටස් බාර් එක මත ෂෝට්කට් එකක් පෙන්눔 කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. පැහැදිලිද? හරි. දැන් මේ ලියාගත් එක යටින් මේ දල සටහන ඇඳ ගන්න. ඒක මම ඔයගලන්ගේ අච්චු පොතේ තියෙනවා මේ දල සටහන. මේ ආකාරයට මම ඒක පොඩ්ඩක් පොඩි කරන්නම්. right. එතකොට මේ දල සටහන ඇඳලා මේ තියෙන කොටස් තියෙන ස්ථාන පිළිබඳව නම් කිරීම කරන්න. ඒක අච්චුපොතේදී ලියන්න. ඒ මේ ඔයගලගේ ටෙක්ස්ට් බුක් එකේදී ඇඳලා ලියන්න. ලියනකොට ඒක මතකයි. ඒකයි නැත්නම් මේ ලියවන්න කියන්නේ කම්මැලිකමට මුකුත් කරන්න බැරි නිසා මේ මොකක් හරි කරන්න ඕනේ කියන එක නෙමෙයි. මේක ඇඳලා ලියන්න. එතකොට අඳිනවා කියන එක අදහස් කරන්නේ මේ අයිකන්ස් ඔක්කොම අඳින්න අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රධාන ස්ථාන ඇඳීම සිදු කරන්න. එතකොට කදා කවුළුව, මෙවලම් තීරුව, මාතෘකා තීරුව, යටි තීරුව, එහෙම නැත්නම් රිබනේ අපි කියලා කියනවා. ඊළඟට කාර්ය කවුළුව. හරි. ඊළඟට වැදගත්ම ස්ථාන කීපයක් තිබෙනවා මෙන්න මෙතන සටහන් කවුළුව තියෙනවා. දැන් විභාගෙදී වගේ තැන් අහනවා ස්ලයිඩ්ස් ප්‍රමාණය පිළිබඳව මෙතන පෙන්눔 කරනවා. ඒ වගේම විශාලත්වය මදි නම් අපි ඒක සමහරවිට ඔයගොල්ලෝ සෙලුලර් දුරකථන එක බලනකොට ඒක අපහැදිලි වෙන්න පුළුවන්. මෙන්න මේ ස්ථාන පිළිබඳව. right. තත්ත්ව තීරුව, ස්ටේටස් බාර් එක. ඊළඟට දැක්වීමේ කවුළු. ඒතර මේ දැක්වීමේ කවුළුත් මේවා විවිධ ආකාරයට normal view තියෙනවා, slide sorter තියෙනවා. මේ ආකාරයට slide viewer එක තියෙනවා. zoomer එක තියෙනවා. පාලකය තියෙනවා. හරි. මේ කවුළු කොටස් ටික ඇඳ ගන්න ඉස්සෙල්ලා.
හරි. එතකොට මම පරිගණක වැඩසටහනින්ම ඒ කොටස් වලට අපි ඇතුළු වෙමු. හරි. දැන් මේ තියෙන්නේ අවස්ථාව. දැන් අපිට මේ වැඩසටහන් කවුළුවේ ප්‍රධානම දේවල් ටික දැන් සාමාන්‍යයෙන් Word Excel access කරලා තියෙන නිසා දැන් උඩ තියෙනවා menu bar එක. විධාන පෙළ. ඒක හරි. ඊළඟට තියෙනවා මේ තෝරගන්න අපි විධානයට අනුව රිබනය. එහෙම නැත්නම් ඒ විධානය තුල අඩංගු වන අනු විධාන සැලැස්ම. right. ඒවා පිළිබඳවත් පොඩි අදහසක කියන ඩිසයින් තියෙනවා, transitions තියෙනවා. transitions කියන්නේ හුවමාරු වීම. ඒ කියන්නේ පෙර තිබූ තත්වකින් අලුත් තත්වයකට හුවමාරු වීම transition එක. එතකොට ඒ transitions එක එක ආකාර වලට ලස්සනට දාන්න පුළුවන්. නමුත් ඒක මතක තියාගෙන ඉන්න මොකද විභාගයේදී අහනවා මම ඒවා ලියවනවා. animation, චලිත. එතකොට මේ වෙනත් විධාන කවුළු වල නැති එහෙම නැත්නම් Word Excel වගේ විෂයන් වල නැති විධාන කීපයක් මේකේ අඩංගු වෙනවා. transition, animation, slide show, දැක්ම. හරි. right. දැන් ඔයගොල්ලන්ගේ වම් අත පැත්තේ දැන් ඇඳගත් සටහනේ තමයි පෙන්වන්නේ අපි විවෘත කරන කදාවන්. දැන් මේ විෂයේදී ක්‍රියාත්මක වෙන්නේ පරිගණක තිරේ දිගපළලට සමාන තිරයක්. එතකොට මේ තිරය සමහර පරිගණක වලදී ඒක අපි පුළුල් තත්වය පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් දැනට තියෙන්නේ 4:3 අනුපාතය. ඒ කියන්නේ මේ දැක්ම අපි ඉදිරිපත් කරපුවම ස්ලයිඩ් ෂෝ දෙපැත්තෙන් පටු වෙලා වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ 4:3 අනුපාතයට තමයි සාමාන්‍ය ස්ලයිඩ් එකක් පවතින්නේ. නමුත් දැන් පුළුල් තිර භාවිතා වන පරිගණක තිරයක් නම් ඒක අපිට සකස් කරගන්න තියෙනවා ඩිසයින් අවස්ථාවේදී. මේ page size එක තියෙනවා design මෙතන තියෙන slide size කියන එක. slide size එක 4:3 අනුපාතය. ඒක අපිට හදා ගන්න පුළුවන් ඕනනම් 16ට 9 අවස්ථාව ඒ පුළුල් තිර පාවිච්චි කරන පරිගණක තිර වලට. එතන මේක ටිකක් පළලින් පෙන්වනවා. එතකොට අර slide show එක අපි පෙන්නුවම සම්පූර්ණ තිරේම ක්‍රියාත්මක වෙනවා. නැත්නම් අර දෙපැත්තෙන් කොටස් දෙකක් අහක් වෙන්නේ නැහැ, ඉවත් වෙන්නේ නැහැ. පැහැදිලිද? right. අපි තාම ලියාගෙන යන කොටස්නේ. හරි. right. දැන් ලියන්න පටන් ගන්න. right. දාන්න වම් අත පැත්තේ. මේ කොටසට right දාන්න කදාව. කදාව වරාණ ඇතුලේ ස්ලයිඩ්. ඒක ඇතුලේ ලියන්න. විද්‍යුත් සමර්පණයක විවිධ අංග දැක්වීම සඳහා භාවිතා කරනු ලබන පසුතලය කදාවක් ලෙස නම් කරනු ලැබේ. කදාවක් ලෙස නම් කරනු ලැබේ. සාමාන්‍යයෙන් කදාවක උස පළල පරිගණක තිරයේ උස පළලට සමාන වේ. නමුත් පුළුල් තිර පරිගණකවලදී කදාවේ පළල වැඩි කර ගැනීමට කදාවේ පළල වැඩි කර ගැනීමට ඩිසයින් අවස්ථාවේදී page setup
මගින්. දාසයට 9 තිර අනුපාතය 16ට 9 තිර අනුපාතය සකස් කර හැකිය. හරි. ඊළඟට ලියන්න ස්ලයිඩ්ස්. වම් අත පැත්තේ තියෙන එක් වැඩසටහනක් වෙනුවෙන් කදා ඕනෑම ප්‍රමාණයක් භාවිතා කළ හැකි අතර ක්‍රියාත්මක වන වැඩසටහනකට නව කදාවක් එකතු කර ගැනීමට ඒක යටතේ එක insert නෙමේ සමාන home ඊතලයක් new slide. ඒ වගේම ඔබට පේනවා මෙතනදී කෙටි විධානිකුත් මේකට පාවිච්චි වෙනවා. control M. දැන් ඔය විභාගෙදිත් අහනවා ඔය ප්‍රශ්නේ නිතර. හෝ සමර්පණ වැඩසටහනකට නව කදාවක් එකතු කර ගැනීමට. ඒ කියන්නේ තියෙන ඕක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහනකට නව කදාවක් එකතු කිරීම තමයි මේ කියන්නේ. නැත්නම් අලුතෙන් PowerPoint වැඩසටහනක් ආරම්භ කිරීම කියන්නේ file new control N. හරි. පැහැදිලිද? right. එතකොට මේ ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහනකට නව කදාවක් එකතු කර ගැනීමට අපි home යනවා insert new slide කියලා බටන් එකේ බුවම කදාවක් එකතු කරලා දෙනවා. එතකොට මේක ඔබන වාරයක් පාසා කදාවක් දෙනවා. නමුත් අපිට කදාවක් එකතු කරගන්න පුළුවන් control යතුරයි M යතුර භාවිතා කිරීමෙන්. පේනවනේ ඔබට මම keyboard එකෙන් control M. ආන්න එක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට වැඩසටහනට ඕන තරම් කදාවන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරන කදාවන් තිරේ වම්පස දාරය තුල අංක අනුපිළිවෙලට පෙන්වනවා. දැන් මේකේ කරන්න ගොඩක් එක්ස්පර්ට් කෙනෙක් වුණත් වැඩක් නැහැ විභාගදී අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි නම්. හරි. එතකොට ඒ තමන්ගේ එක්ස්පර්ට් කමින් වැඩකුත් නැහැ. පැහැදිලිද? right. ඒ වගේම දැන් ලියාගත් එකට බලන්න. හරි. එහෙනම් අපි ලියුවානේ home යන්න new slide. ඊතලයක් new slide. හරිද? ඒකේ දෙකට ලියන්න. කෙටි විධානයක් ලෙස නව කදාවක් එකතු කර ගැනීමට control plus M. control plus M. හරි. ස්ලයිඩ් කියන එක තමයි ලියන්නේ. හරි. ඒකෙන් පස්සේ දෙකෙන් පස්සේ නිකන් සාමාන්‍ය විදිහට යන්න. තාම ඉවර නැහැ. මෙලෙස විවෘත කරන ලද කදා ඉවත් කිරීමටද පුළුවන්.
ඒ අනුව අදාළ කදා අංකය මත ක්ලික් කර අදාළ කදා අංකය මත ක්ලික් කර delete යතුර ක්‍රියාත්මක කරන්න. කීබෝඩ් එකේ තියෙන delete යතුර. delete යතුර ක්‍රියාත්මක කරන්න. පැහැදිලිද? හරි. right. රුලක් අරින්න. ඊළඟට මේ කදා අතර හුවමාරුවක් සිදු කරන්න පුළුවන්ද? ඔය විභාගෙදී අහනවා. දැන් අපි ඉන්නේ normal viewer එකේ. එතන තියෙනවා normal view. සාමාන්‍ය තත්ත්වය. එතන normal view එක තමයි මේ තියෙන්නේ. දැන් කදා අතර හුවමාරුවක් සිදු කරන්න පුළුවන්. දැන් ඒකට අපි මේ විදිහට මම දැනට පාට තුනක් දාලා මොකද නැත්නම් මේව මාරු කරයි කියලා ඔයගොල්ලන්ට වෙනසක් තේරෙන්නේ නැහනේ. වර්ණ තුනකින් නැත්නම් වර්ණ කීපකින් කදා තුනක් මම මෙතනදී භාවිතා කරනවා. හරිද? ඔව්. දැන් ඔයගොල්ලන්ට පේන්න තියෙනවා කදා තුනක්. පාට තුනක් දාලා. තව ස්ලයිඩ් එකක් අපි දාගමු. හරි. සුදු පාටයකුත් තියෙන. ඒකටත් අපි ඕනම් පාටක් දාගමු. දාන හැටි දැනට කලබල වෙන්න එපා. අලුතේ ඉගෙන ගන්න කට්ටිය. right. කොළ පාට. හරි. හරි. දැන් කදා අතර හුවමාරුව සිදු කරන්න පුළුවන්. right. දැන් අර නතර කරපු තැන පටන් ගන්න. ඔව්. යට ලියන්න. ඔව්. වැඩසටහනක පවතින කදා අනුපිළිවෙල වැඩසටහනක පවතින කදා අනුපිළිවෙල හුවමාරු කළ හැකිය. හුවමාරු කළ හැකිය. ඒ සඳහා මවුසය මගින් ස්ලයිඩ් අතර click and drag click and drag click and drag drag කළ යුතුය. ඔය කියන්නේ දැන් රතු පාට එක මට තුන්වෙනියට එන්න ඕන නම් රතු පාට එක ක්ලික් කරලා අල්ලගෙන උස්සන් ගිහිල්ලා අතාරින්න තුන්වෙනි ගාවට. හරිද? කොළ පාට එක මට අන්තිමට වෙන්න ඕන නම් කොළ පාට එක ක්ලික් කරලා අල්ලගෙන පහළට ගෙනලා අතාරින්න. ඒතර මේ විදිහට කදා අනුපිළිවෙල, ඒ කියන්නේ වැඩසටහනේ කදා ක්‍රියාත්මක වන අනුපිළිවෙල වෙනස් කරගන්න පුළුවන්. හරිද? right. හරිද? right. ඊළඟට අපි ගන්න මෙන්න මෙතන තියෙනවා විධාන 1 2 අපිට අවශ්‍ය වෙන විධාන 1 2 3 4 සූමර් 1. ඔව්. මේ සංකේතය ඇඳ ගන්න. ඒක පේන්නේ නැත්නම් අපි මේ විදිහට පිටපතක් මම අර ගන්නම්. අපිට පේනවනේ. හරි. මේ වගේ අයිකන් එකක් අඳ ගන්න. right. ඒක ඉස්සරහා ලියන්න normal view. හරි. ඒක යටින් ලියන්න මේ විදිහට. ඔව්. නිර්මාණයක් සැලසුම් කිරීමේදී මෙම తත්වය යොදා ගැනේ.
මෙම තත්ත්වය යොදා ගැනේ. හරි. ඊළඟට ඇඳගන්න මේ වගේ කොටු හතරක් කුඩාවට. එකට අපි කියන්නේ ස්ලයිඩ් සෝටර්. SORTER. ස්ලයිඩ් සෝටර්. හරි. ඒක යටතේ ලියන්න. වැඩසටහනක පවතින සියලු ස්ලයිඩ් එක්වර දෘශ්‍යමාන කිරීමට යොදා ගැනේ. හරි. දැන් ඒකෙන් අදහස් කරේ මෙහෙම දෙයක්. හරි. ලියන එක නතර කරන්න. දැන් මෙතන මගේ පවතින ස්ලයිඩ් 4යි. දැන් ඔය විදිහට සමහරලාට වැඩසටහනක ස්ලයිඩ් 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන්, ඊටත් වැඩි වෙන්නත් පුළුවන් වැඩසටහන් වල. ඒතර මේ ඔක්කොම එකම තලයක බලන්න බෑ. ඒතර අපි ස්ලයිඩ් සෝටර් එක ඉබුවම කුඩාවට සියලු ස්ලයිඩ් ටික ඔක්කොම පෙන්නනවා. පැහැදිලිද? ඒ වගේම මේ ස්ලයිඩ් සෝටර් අවස්ථාවේදී ඔය කෙටි ප්‍රශ්නයක් එනවා. ස්ලයිඩ් සෝටර් අවස්ථාවේදී ස්ලයිඩ් අතර මාරු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ස්ලයිඩ් ඕඩර් එක මාරු කරන්න පුළුවන්ද? පුළුවන්. මෑදලා ඩ්‍රැග් කිරීමේ හැකියාව පවතිනවා. හරි. right. අපි නැවත සාමාන්‍ය තත්ත්වයට යන්නේ කොහොමද? ඒ කියන්නේ සැකසුම් අවස්ථාවට යන්නේ. normal view. හරි. right. ඊළඟට ඇඳ ගන්න මේ සංකේතය අවශ්‍ය නැහැ අපිට. ඊළඟට ඇඳ ගන්න මේ සංකේතය. slide show. slide show. හරි යටින් ලියන්න. ඔව්. තෝරාගත් ස්ලයිඩය පරිගණක තිරය මතට ගෙන ඒමට සක්‍රිය කිරීමට ධාවනය කිරීමට යොදා ගැනේ. ඒ තෝරාගත් ස්ලයිඩ් එක කියන්නේ අපි මෙහෙම ස්ලයිඩ් එක තෝරාගත්ත මේක කොහොමද වැඩසටහනේදී ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ස්ලයිඩ් ෂෝ කියන අවස්ථාවට එනවා. හරි. ඒකම දැන් ඔක යටින් ඊට පස්සේ ලියන්න ඡේදෙම ඒකෙම ඔව්. නැවත සැකසුම් අවස්ථාවට පැමිණීමට. ඒ කියන්නේ normal view. නැවත සැකසුම් අවස්ථාවට පැමිණීමට ESC escape ESC යතුර භාවිතා කරේ. මේක කීබෝඩ් එකේ තියෙන. ESC. හරි. right. තව ලියා ගන්න මේ විදිහට. තවද සැලසුම් කරන ලද සම්පූර්ණ වැඩසටහන මුල සිට පිළිවෙලින් ආරම්භ කිරීමට F5 යතුර භාවිතා කරයි. ෆන්ක්ෂන් කී F5 යතුර භාවිතා කරයි. දැන් ඔබ මේක ප්‍රායෝගික කරනවා නම් ඒ වෙලාවේදී බලන්න ඔබ කුමන ස්ලයිඩ් එකේ හිටියත් F5 යතුර එබුවම
වැඩසටහන මුල සිට ආරම්භ වෙනවා. හරි. රයිට්. ඊට පස්සේ කියන්නේ ඒක තමයි. තවත් තියෙනවා. තවද එලෙස විවෘත කරන ලද වැඩසටහන පිළිවෙලින් ඉදිරි ස්ලයිඩ වලට ගමන් කිරීමට ඉදිරි ස්ලයිඩ වලට ගමන් කිරීමට පහත යතුරු යොදා ගැනේ. පහත යතුරු යොදා ගැනේ. 1. mouse left click. mouse left click. හරි ඒක අපි බලමු පොඩ්ඩක් ඉන්න. හරි F5 ඔබලා මම තිරය සම්පූර්ණයෙන් ගත්තා. දැන් ඊළඟ ස්ලයිඩ් එකට මම යන්න ඕන නම් මවුස් එකේ සාමාන්‍ය ක්ලික් කරන යතුර වම් පැත්තේ තියෙන යතුර ක්ලික් කරපුවම ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඕනේ. ආයෙ ක්ලික් කරොත් ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඕනේ. වෙනත් විදිහකින් කියනවා නම් කදා අතර ගමන් කිරීම. හරි. නැවත මුලට. හරි. තවත් යතුරු තිබෙනවද? ඔව් අපි බලමු දෙවෙනි අවස්ථාව ගන්න. enter key. enter key එක තියෙන්නේ keyboard එකේ. හරි. 3. හරි තුන්වෙනි එක. space bar. space bar. එතකොට එහෙනම් වැඩසටහන දාවන තත්ත්වයට ගේන්න අපි පාවිච්චි කරන්නේ F5 යතුර. එහෙම නැත්නම් F5 යතුර ඔබන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආරම්භක ස්ලයිඩ් එක ක්ලික් කරලා ස්ලයිඩ් ෂෝ කියන අවස්ථාවේ යන්නත් පුළුවන්. ඒ ප්‍රතිඵලෙම. escape යතුරෙන් නැවත සැකසුම් අවස්ථාවට එන්න පුළුවන්. ඒ වගේම ස්ලයිඩ් එකින් එක ඉදිරියට ගමන් කරන්න එහෙම නැත්නම් ස්ලයිඩ් අතර ඊළඟ ස්ලයිඩ් එකට හුවමාරු වෙන්න අපිට මවුස් එකේ left click එක පාවිච්චි කරන්න පුළුවන්. enter යතුර පාවිච්චි කරන්න පුළුවන් keyboard එකේ. ඒ වගේම space bar එක පාවිච්චි කරන්න පුළුවන් keyboard එකේ. අන්නේ දේවල් ප්‍රශ්නවලදී එන ඒවා. කදා අතර ඊළඟ කදාවට එහෙම නැත්නම් කදා අතර හුවමාරුව සිදු කරන්න භාවිතා කළ හැකි යතුරකි. enter key එකෙන් පුළුවන්. space bar එකෙන් පුළුවන්. mouse එකේ left click එකෙන් පුළුවන්. ඒ වගේම වැඩසටහනක් ආරම්භ කරන්න අපිට F5 යතුර පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට අඳ ගන්න මේක zoom tool එක. zoom. ඒකට ලියන්න. සැකසුම් කදාවේ. දැන් සැකසුම් කදාව කියන්නේ මම 4නේ තෝරලා තියෙන්නේ. 4 තමයි තිරේ තියෙන්නේ. සැකසුම් කදාවේ. ප්‍රමාණය. එහෙම නැත්නම් විශාලනය. අඩු වැඩි කර ගැනීම. එතකොට මේ සැකසුම් කදාවේ ප්‍රමාණය ඕනකට වඩා අඩු කර ගන්නත් එපා මේ වගේ. එතකොට අද හදන්න අමාරුයි. චූටි ඉඩකනේ තියෙන්නේ. ඒ වගේම අනවශ්‍ය විදිහට විශාලනය කර ගන්නත් එපා. එතකොට ඒක ඔබගේ පරිගණක තිරයට ගැළපෙන ප්‍රමාණයට එහෙම නැත්නම් හතර වටේ හොඳට පේන අවස්ථාව තමයි රඳවන්න අවශ්‍ය වෙන්නේ. ඒකට කෙටි යතුරක් නැහැ. ඒක භාවිතා කරන්නේ අපි zoom tool එක පාවිච්චි කරලා ධන හුරින මගින් එහාට මෙහාට යන්න පුළුවන්. හරි. right. ලිව්වද? හරි. දැන් ඊළඟට අපි
අපිට මේ විෂයේදී අපි අනිවාර්යෙන් අධ්‍යයනය කරන්න ඕන. එහෙම නැත්නම් දැනගෙන ඉන්න ඕන කොටස් පිළිබඳව සටහනක් ලියමු. right. යට ලියන්න. දැන් මුල් තිරේ කොටස් ටික අපි සම්පූර්ණයෙන් හඳුන්වලා ඉවරයි. right. යට ලියන්න. PowerPoint විෂය මගින් යම් වැඩසටහනක් නිර්මාණය කර ගැනීමේදී පහත දැක්වෙන අංග පිළිබඳව අධ්‍යයනය කළ යුතුය. හරිද? හරි. ඒකේ අර්ථය මේ ටික ලියා ගන්න මම මේක මේ විදිහටම පෙන්නන්නම්. හරි. slide layouts. ඉදිරියෙන් ඕනනම් දාන්න. කදා ස්වභාවය. slide design. කදා පසුතලය සඳහා යොදාගත හැකි විෂය මගින් සපයා ඇති පසුතල ස්වභාවයන්. තුන. slide background. මේක තියන්න. කදාවේ පසුතලය අපට කැමති වර්ණයකින් වර්ණ මිශ්‍රණයකින් මෝස්තර ස්වරූපයකින් හෝ රූපමය පසුබිමකින් සැලසුම් කර ගැනීම. හතරවෙනි එකේ තියෙනවා insert කියන. එහෙම නැත්නම් අපේ ඒ කදාවට අන්තර්ගත කරන්න පුළුවන් විශේෂාංග පිළිබඳව. ඒ කියන්නේ කදාවක් මත ටෙක්ස්ට් අකුරු භාවිතා කරන්න පුළුවන් shapes හැඩතල, ඒ වගේම picture රූප සටහන්, sound ශබ්ද, වීඩියෝ දසුන්. ඒ වගන්තිය 4 යටතේ ලියන්න. ඒකට ඉදිරියෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කදාව මතට ගත හැකි අංග. විශේෂයෙන් ඒවා ගන්න විධාන පිළිබඳව වැදගත්. විභාගයේදී අයිකන් එක දීලා තමයි අහන්නේ මේකෙන් මොකද්ද වෙන්නේ. right. 5 slide transition. slide transition. ඒකේ ඉදිරියට යන්න. කදා අතර හුවමාරු වීම සඳහා විවිධ රටා යෙදීම. කදා සංක්‍රාන්තිය ලෙස හැඳින්වේ. ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එක කියන්නේ කදා අතර හුවමාරුව. ඒ කියන්නේ එක් කදාවක අවසානය අනිත් කදාවේ ආරම්භය අතර මොකක් හරි ඩිසයින් එකක් දානවාද. එතකොට අපි ඒක ඉදිරියේදී අධ්‍යයනය කරලා බලමු. පළවෙනි වරට අධ්‍යයනය කරන කට්ටිය
එහෙම නැත්නම් අපි ඒකට විභාගයේ සමානලාට කියනවා කදා සංක්‍රාන්තිය. ඒතර කදා සංක්‍රාන්තිය කියන්නේ කදා අතර හුවමාරු. හරි. ඊළඟට තියෙනවා ස්ලයිඩ් ඇනිමේෂන්. ඔව් ඒක යටතේ දාන්න. යම් කදාවක් මත ඇති අංග සඳහා ලබා දිය හැකි චලිත එතකොට ස්ලයිඩ් ඇනිමේෂන් කිව්වම මේ ස්ලයිඩ් එකට ඇනිමේට් වෙනවා කියන එක නෙමෙයි ස්ලයිඩ් එක මත තිබෙන අංග ඇනිමේට් වෙන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් චලනය වෙන්න දාන්න පුළුවන්. දැන් අකුරු නිකම් පෙන්වන්න නැතුව අකුරු නිකන් එකතු වෙන හැටි. උඩින් වැටෙනවා. පින්තූරේ වම් පැත්තෙන් ඉඳලා උඩට බම්ප් වෙලා එනවා. ඈ එක එක වස්තු හැඩතල තිරය මත කැමති දිශාවකින් තිරය මතට එනවා. අර වේදිකාවකදී නාට්‍යයක් රඟ දක්වනකොට එක එක ශිල්පීන් වේදිකාවට පැමිණිලා කරනවා වගේ වැඩ. හරියට නිකන් වේදිකාවක් මත ඒ ශිල්පීන්ගේ චලිත ක්‍රියාවන් වල යෙදෙනවා. ඒවට අපි කියනවා ඇනිමේෂන් එකක්. අපි එහෙම නැත්නම් ස්ටේඩ් ඇනිමේෂන් එකක්. එහෙම නැත්නම් මේ PowerPoint වලදී අපි කියනවා ස්ලයිඩ් ඇනිමේෂන් එකක්. එතකොට මේ වැඩසටහනක අලංකාර බව, ඒ වගේම වැඩසටහනේ තියෙන අදහස හොඳින් ඉස්මතු කරන්න කදාවල මත තිබෙන අංග සඳහා චලිත අපි භාවිතා කරනවා. ඒතර මේවා හැම එකක්ම ගොඩක් වෙලාට මේ ට්‍රාන්සිෂන්, ඇනිමේෂන් වගේ දේවල් පාවිච්චි කරන්නේ ඒ අදහසට අමතරව ඒ අදහස හොඳින් ඉස්මතු කරන්න. දැන් උදාහරණයක් ඔබ වේදිකාවට ඇවිල්ලා සින්දුවක් නිකන් ගල් ගැහිලා වගේ ඉඳගෙන කියනවට වැඩිය හොඳයි පොඩි ඇක්ෂන් එකක් දාලා කියන එක. එතකොට ඒකේ තාත්වික බවක් එහෙම නැත්නම් අලංකාර බවක් පවතිනවා. පැහැදිලිද? right. 7 වෙනි එකේ තියෙනවා buttons and hyperlink. ඔව්. ඒක ඇත්තට ලියන්න. ඔව් ලියන්න. වැඩසටහනක් අපට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ක්‍රියාවට ගැලපෙන ස්විච් ස්ලයිඩය මත යොදාගෙන අවශ්‍ය ක්‍රියාවන් ස්විච් මගින් පාලනය කිරීම. හරි. ස්විච් මගින් පාලනය කිරීම. එහෙම නැත්නම් අපි ඒකට කියනවා අධිසම්බන්ධතා. දැන් ඔයගොල්ලෝ ඔය ටච් ස්ක්‍රීන් වල විවිධ ස්විච් හැඩතල යොදලා තියෙනවා. ඒ ස්විච් එක අපි අතින් ස්පර්ශ කරපුවාම ඒකට ගැලපෙන යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට ඒ ස්විචය මගින් ඒ ක්‍රියාව දක්වා අධිසම්බන්ධතාවයක් යොදලා තිබෙනවා. hyperlinks. හරි. එතකොට දැන් මේ කියන අංග සියල්ලම අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් හොඳ නිර්මාණ සිදු කරන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකක් සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. එතකොට ප්‍රසන්ටේෂන් එකක් වෙනුවෙන් මේ හැම එකම අවශ්‍යයි. නැත්තම් ඒ ප්‍රසන්ටේෂන් එකේ අලංකාර බව විශේෂයෙන් අපි ප්‍රසන්ටේෂන් එකක් වුවා මේකේ දැක්ම, අදහස, වර්ණ, එහෙමගේම ඒකේ තාත්වික බව ගොඩක් හොඳින් ඉස්මතු කරේ නැති වුණොත් අර ග්‍රහණය කරන පුද්ගලයාට අවශ්‍ය දේ හරියට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒක අලංකාරව හදනවා. හරියට නිකන් අර ටීවී එකේ පෙන්නන දැන්වීමක් වගේ. ඒතොර දැන්වීම නිකන් සබන් ගන්න කියලා පණිවිඩයක් දෙන්නේ නැහැ. ඒ සමහරවිට ඒකට ගැලපෙන වීඩියෝ දර්ශනයක්, ඒවා නිෂ්පාදනය කරන ආකාරය, එහෙම නැත්නම් ඒවා ඖෂධීය වශයෙන් හදන ආකාරය, වීඩියෝ දසුන් යොදාගෙන, නළුණු ලියන් යොදාගෙන, ශබ්ද යොදාගෙන, විවිධ චලිත ක්‍රියාවන් යොදාගෙන ඒක ඉදිරිපත් කරන. එතකොට ඒක අපිට දැක්කම ආකර්ෂණීයයි. එතකොට
ප්‍රසන්ටේෂන් එක වැදගත්ම දේ තමයි ආකර්ශනීය බවක් තිබෙන්න ඕනේ. ඒ වගේම ඒකේ කියන කරුණු ගොඩක් සරලව තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්නත් ඕනේ. පැහැදිලිද? right. දැන් අපි බලමු එකින් එක කාරණා. right. දැන් අංක 1 කියලා දාගන්න slide layout. මොකද්ද මේ slide layout එකක් කියන්නේ? දැන් අපි බලමු slide layout එකක්. මම මේක අලුත් කරගන්නම්. file close don't save file new blank presentation. දැන් අපි පාවිච්චි කරන කතාවක ලියන්න එපා. පාවිච්චි කරන කතාවක් අපිට ඕන විදිහට කතා පිරිවැස්ම. දැන් මේ තියෙන කතා පිරිවැස්ම. එතකොට ඒ කියන්නේ යම් යම් දේවල් වලට සීමා කරලා. දැන් මේකේ තියෙන්නේ add title click to title. ඒ කියන්නේ මාතෘකාවක් දාන්න පුළුවන්, අනු මාතෘකාවක් දාන්න පුළුවන්. එතකොට අපිට එක එක වැඩසටහන් බොහොම ඉක්මනින් කරගන්න layouts වර්ග තියෙනවා. එතකොට මේ layouts එක එක අංග යොදා ගන්න ගොඩක් පහසුවෙන් සැලසුම් කරලා තියෙනවා. එතකොට layouts වලට යන්න අපිට ක්‍රම ගණනාවක් තිබෙනවා. බොහොම සරලම ක්‍රමය තමයි අපි විවෘත වුණු ස්ලයිඩ් එක උඩ දැන් අපි තව ස්ලයිඩ් එකක් ගත්තොත් ඒක වෙන ක්‍රමයක්. right. add title එකක් දාන්න ඊළඟට දිග ටෙක්ස්ට් එකක් අතුල් කරන්න පුළුවන් වගේ විදිහට සීමා කරලා තියෙනවා. එතකොට දැන් කදා පිරිවැස්ම සැලසුම් කිරීමට අපිට ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි බොහොම ලේසියෙන් මේ කදාවේ හිස් පසුබිමක් මත මේව ඇතුලේ නෙමෙයි right click කරලා layouts කියන අවස්ථාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් කදාවක් අපි ඉල්ලන වෙලාවෙදිත් ඔය අවස්ථාව අපිට ලබා දෙනවා. පැහැදිලිද? right. එතකොට ඒ තමන්ගේ යොදන කරුණු අනුව එක වෙනස් කරගන්න පුළුවන් බොහොම ෂණිකව. එතකොට ප්ලෑනින් ගොඩක් ඉක්මනින් කරගන්න පුළුවන්. හැබැයි එක් එක් කාරණාවලට පමණක් ඒවා සීමා වෙලා තියෙන බවක් පේනවා. එතකොට මේක තමන්ට ඕන විදිහට layout එක වෙනස් කර ගැනීමක්, කදා පිරිවැස්ම වෙනස් කර ගැනීමක් අවශ්‍ය නම් ඒ සඳහා layouts වලට යන්න ඕනේ. ගිහිල්ලා අපිට ඕන ක්‍රමවේදය තෝරුවම හරි. එතකොට මේ විදිහට ඒක වෙනස් කරනවා. මේකට වෙන ක්‍රමවේදයක් ඕන නම් අපි ඒකේ slide layout එකට ගිහිල්ලා වෙන ක්‍රමවේදයක් තෝරගන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය දේවල් ක්ලික් කරලා add කරන්න බොහොම ෂණියෙන් පුළුවන්. හරිද? right. අපි එන layouts එකට ලියා ගන්න මේ විදිහට. කදා පිරිවැස්ම මගින් කදාව මත අන්තර්ගත කරනු ලබන කරුණු වලට ගැලපෙන සුදුසු ස්වභාවයන් තෝරා ගැනීම. හරි. දැන් සාමාන්‍යයෙන් අධ්‍යයනය කරන ආරම්භක අවස්ථාවන් වලදී අපි කදා පිරිවැස්ම යොදා ගන්නව අඩුයි. මොකද ඉගෙන ගත්තට පස්සේ තමයි Tamanට තේරෙන්නේ මට මේ ඊළඟ ස්ලයිඩ් එකට ඕනේ මේ වගේ පිරිවැස්මක්, ඊළඟ ස්ලයිඩ් එකට ඕනේ මේ වගේ එකක් කියන එක ටක් ගාලා තෝරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ඒක සාමාන්‍යයෙන් ආරම්භක තත්ත්වෙදී අපි කදා පිරිවැස්ම බ්ලැන්ක් කරගන්නවා. කිසිවක් නැහැ. එතකොට ඔබට නිදහසේ ඕන දෙයක් මුලින් අධ්‍යයනය කරන්න පහසුයි. හරි. එතකොට මේකෙත් අපි බ්ලැන්ක් කරගන්න අවශ්‍ය නම් right click කරලා බ්ලැන්ක් අවස්ථාවට යන්න පුළුවන්. දැන් පේනවද කදා පිරිවැස්ම හදාගන්න අවස්ථාව මේ තැන් කීපෙකම තියෙනවා. හරි. right. දැන් එතකොට මම බ්ලැන්ක් කරගත්තා. බ්ලැන්ක් pages 3ක් විතර වගේ අරගත්තා. හරි. අපි ඊළඟ කාරණයට යමු. right. ඊළඟ එක මොකද්ද? slide design. දැන් මේ ස්ලයිඩ් එක සඳහා පරිගණකයේ දීලා තියෙනවා. දැන් මේක දුන්නම නිකන් සුදු පාටයි මල ගෙදර වගේ. right. කදාවේ ප්‍රමාණය පළල වැඩි කරගමු. අපි ඩිසයින් වලම තියෙනවා page setup එකට ගිහිල්ලා 4:3 අනුපාතෙනේ තියෙන්නේ.
16ට 9 අනුපාතේ මං හදා ගන්නවා. ඒ ඔබගේ පරිගණකයේ අනුව ඒක view කරලා බලන්න. දැන් හරි. නැත්නම් ගොඩක් අය ඒක හදා ගන්න දන්නේ නැහැ. හරි. දැන් අපි මේකට පරිගණකයේ දීලා තියෙන ක්‍රමවේදයන් තිබෙනවා. right. ඒ ක්‍රමවේදයන් ඩිසයින් කියන එක යටතේ ඔයාලට පෙන්වනවා. එහෙනම් එකක් ක්ලික් කරපුවම එතකොට කදාවේ පසුතලයට මේ පරිගණකයේ විසින් සකස් කරලා දීලා තියෙන samples භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔබගේ කදාවේ පසුතලය මේ ආකාරයට පෙන්වනවා. right. එතකොට ඒක තමයි background එක. හරි. right. එහෙනම් ලියමු අපි මේ විදිහට. right. ස්ලයිඩේ පසුතලය සඳහා පරිගණකය මගින් ලබා දී ඇති සැලසුම් කරන ලද පසුතල යොදා ගැනීම. මේ සඳහා විධාන පෙළක් ලියන්න තියෙන ඩිසයින් තීම්ස් යටතේ කැමැති ස්වභාවයක් තෝරාගත හැකිය. හරි. එතකොට ඒ තෝරගත්ත ඩිසයින් එකේ ක්‍රමවේදේ වර්ණ වගේ දේවල් හදා ගන්න අවශ්‍ය නම් එතනම තියෙන ඕගලන්ට කලර්ස් වගේ අවස්ථාව ඒ කලර්ස් කියන එකෙන් කලර්ස් ඩිසයින් කලර් එක වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදේ ඒ විදිහටම තමයි. නමුත් අර යෙදිලා තියෙන වර්ණ සංකලනය වෙනස් කරගන්න පුළුවන් අලංකාර වෙන්න. මේ විදිහට ගත්තොත් right ඒකට අපිට වෙන කලර් ටෝන් එකක් අවශ්‍ය නැහැ. මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ අමතර දේවල්. මේ විෂය වැඩි දුරටත් අධ්‍යයනය කරගෙන යනකොට අවශ්‍ය වෙන දේවල්. එතකොට බොහොම අලංකාර තත්වයක් ඒකේ තියෙනවා. හරි. right. ඊළඟට එන්න තුන්වෙනි කාරණයට. ස්ලයිඩ් බෑග්ග්‍රවුන්ඩ්. ස්ලයිඩ් බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ දැන් අපි ස්ලයිඩේ පසුතලය සඳහා මේ දීලා තියෙන ඩිසයින් ක්‍රම පාවිච්චි කරන්නේ නැත්නම් ඔබටම ආවේනික වෙච්ච ක්‍රම රටාවන් මේවල තෝරගන්න පුළුවන්. එතකොට අපි මුල් තත්ත්වෙදී ඉන්නේ මොකුත් නැතුවනේ මේ විදිහටනේ. හරි. එතකොට මේ ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව අපිට ඕන කරන වර්ණ මිශ්‍රණ ක්‍රම මෝස්තර එහෙම නැත්නම් රූප පසුබිම් වගේ දේවල් යොදා ගන්න පුළුවන්. කොහොමද අපි ඒක කරන්නේ? ක්‍රම කීපයක් තියෙනවා, පහසු ක්‍රම තිබෙනවා. දැන් අපි ලියන්න කලින් කරලා බලමු. හරි. ස්ලයිඩේ පසුතලය මේක තෝරගත්ත රයිට් ක්ලික් කරන්න. දැන් බෑග්ග්‍රවුන්ඩ් කියන අවස්ථාවට එන්න ඕනේ. එතකොට ඔබට පේනවා මේ වගේ කවුලුවක්. ඒකේ තියෙනවා solid fill, gradient fill, pictures and textures, pattern කියලා අවස්ථා. solid fill කියන්නේ තෝරගන්න පුළුවන් තනි වර්ණයක්. flat color එකක් දාන්න පුළුවන්. ඒතොර එතනදී තියෙනවා close කරන්න apply to all. apply to all දුන්නොත් හැම slide එකකම කහ පාට වැටෙන්නේ. හරි. දැන් අපි එකින් එකනේ බලන්නේ. right. ඒතොර මෙතනින් ඔයාලට කැමති වර්ණකයක් ඒ සඳහා යෝජනා කරන්න පුළුවන්. තනි පාට. තනි පාට හැම එකටම දානවා නම් එක එක ක්ලෝස් කරන්න ඕනේ නැහැ. මේක තේරුවා ඒකට පාටක් තෝරනවා. මේක තේරුවා ඒකට පාටක් තෝරනවා. මේක තේරුවා ඒකට පාටක් තෝරනවා. යනාදී විදිහට කරගෙන යන්න පුළුවන්. එතකොට ඔබගේ F5 එක ඔබලා බලන්න මුලින් ඉඳලා එතකොට එක් ස්ලයිඩ් එකේ පසුතල වර්ණ මේ විදිහට. එක එක අවශ්‍යතාවයන් අනුව. එතකොට මේක මැනුවල් අපිට ඕන විදිහට හදා ගන්න.
එහෙම නැත්නම් පුළුවන් ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එක යටතේ ග්‍රේඩියන්ට් ෆිල් දීලා බොහොම අලංකාර පසුබිම් වර්ණ කීපයක මිශ්‍රණයන් සහිතව සකස් කරගන්න. ග්‍රේඩියන්ට් ෆිල්. එතනදී ඕනනම් තියෙනවා කලින් සකස් කරන ලද වර්ණ සැලසුම් ක්‍රම. එතනින් තියෙන ක්‍රමයක් ඕනනම් ඔබට යෝජනා කරන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙන ක්‍රමවේදයන් පාට වර්ග නිසා ඔයගලන්ට පේනෝ වෙනස් කරගන්න. එක එක ඩිසයින්ස් දාලා බලන්න පුළුවන්. වෙන ක්‍රමයකට තව ඩිසයින් එකක් යොදා ගන්න පුළුවන්. වගේ. ඒ වගේ මේ ඩිසයින් එකට යෙදුණු වර්ණ ක්‍රමය ලස්සනයි. නමුත් අපිට ඕන කරන වර්ණයක් මේකට ඇඩ් කරනවා නම් ඒකත් කරන්න පුළුවන්. ඒ කොහොමද ඒ කරන්නේ? ඒ ක්‍රමවේදය ඔබ තෝරාගත්තම ඔබට පෙන්නනවනේ ඒ වර්ණ මිශ්‍රණය හැදිලා තියෙන රටාව මේ පෙන්වන්නේ. හරි. ඒව ඕනනම් එහාට මෙහාට කරලා කලර් මික්ස්චර් එක කොහොමද එහාට මෙහාට තිරේ දුවන්නේ කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. වැඩි දේවල් මේවා නම් විභාගෙදී අහන්නේ නැහැ. නමුත් ඉගෙන ගන්නකොට මේවා ආස වෙන විදිහට කරනකොට හොඳයි. ඒ වගේම කිසියම් හෝ වර්ණයක් වෙනස් කරනවා නම් අපි වෙනස් කරන්න ඕන වර්ණේ ක්ලික් කරලා කලර් එකක් අපි දාමු. අපි පැහැදිලිව දාමු වෙන මේකට සුදු පාට වගේ. කැත වුණාට ප්‍රශ්න නැහැ. මේ වෙනස වෙනවද කියන එක බලන්න. හරි. මේකට දාමු අපි කොළ පාට. right. මේකට දාමු රතු පාට. හරි. මේකට දාමු කහ පාට. ඔව්. ඊට පස්සේ මෙතනින් ඕනනම් ඒවා වෘත්තාකාරව එක එක විදිහට වෙනස් කරලා බලන්න. ඒතර ඔයා කැමති වර්ණක යොදාගෙන හදා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ඕනනම් පුළුවන් පසුතලයේ සඳහා කිසියම් හෝ මෝස්තරයක් රූප සටහනක් වගේ දේවල් දෙකම එකට තියෙන්නේ. අපි පික්චර් කියන එක ගත්තම මුලින්ම දෙනවා අපිට මොකක් හරි ඩිසයින් එකක් පාවිච්චි කරන්න. ඕනනම් පසුතලයේ වෙනුවෙන් මේ වගේ ටෙක්ස්චර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඒකත් සමහරලාට නිර්මාණයකදී ලස්සනයි. හරි. ගෝණියක් වගේ. එහෙම නැත්නම් අපිට ස්ලයිඩ් එක සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්න කිසියම් හෝ විශේෂිත චිත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අපි බලමු. පික්චර්. එහෙනම් කොහෙන්ද පින්තූර ගේන්නේ? මෙතන තත්ත්වයක් පේන්නේ නැහනේ. ෆයිල්. එතකොට පින්තූර තියෙන තැනකින් පින්තූරයක් තෝරලා දෙන්න තමයි අපිට තියෙන්නේ. හරි. අපි යන් මගේ කම්පියුටර් එකේ D එකේ photo collection. Right. හරි. right. එතකොට මොකක් හරි එකක් අපි තෝරලා දෙන්න. insert. හරි. මේකටත් අපි එකක් තෝරලා දෙමු මේ විදිහට. ඔව් picture show එකක්. ඒකට එනකොට ලස්සනට background එකේ right. කටත් අපි මල් ටිකක් ගමු ලස්සන. හරි. file. මේ අපේ වත්තේ තියෙන මල්ලා. ඔව්. මේකත් යමු. මේක පොකුණේ තිබුණේ. හරි. දැන් එතකොට ඔයාලට පේනවා පික්චර් ෂෝ එකක්. දැන් මේ විදිහට ඔබගේ ඡායාරූප එකතුවක් තියෙනවා නම් මේ විදිහට ලස්සන්ට බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න පුළුවන්. නමුත් ওই ඡායාරූප ගොඩක් වෙලාට උස අතර තියෙනවා නම් විකෘති වෙලා තමයි වැටෙන්නේ. එතකොට අර පළල අතර තියෙනවා නම් වැඩිය හොඳයි. එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක් විදිහට යොදාගෙන. පැහැදිලිද? right. එහෙනම් බෑග්ග්‍රවුන්ඩ් කියන එක යටතේ ලියා ගන්න මේ විදිහට. ඔව්. කදාවේ පසුතලය සඳහා අපට අවශ්‍ය පරිදි තනි වර්ණයක් හෝ
මිශ්‍රිත වර්ණයක් හෝ රූප පසුබිමක් හෝ මෝස්තර රටාවක් හෝ තෝරා දිය හැකිය. ඒ සඳහා විවෘතව පවතින කදාව මත right click ඔන්න මම දැන් කරනවා mouse එක right click කරන්න ඊතලයක් format background මෙන්න මේ අවස්ථා හතර ලියලා තියන්න. මේවා අඳින්න යන්න එපා. දැන් මෙතනට ආවට පස්සේ ඔයාලට තේරෙනවනේ පාට තෝරන්න තියෙන්නේ, පාට දෙකක් තුනක් තෝරන්න තියෙන්නේ, පින්තූර තෝරන්න තියෙන්නේ, මෝස්තර තෝරන්න තියෙන්නේ. හරි. ඒ වගේම පැටර්න් උත් පුළුවන්. පැටර්න් ඉතින් පාවිච්චි කරනවා අඩුයි. නමුත් අපි මේ වගේ ඉරි රේඛා මොකක් හරි මෝස්තරයක් සමහර ඒවට නිර්දේශ කරන දේවල් තියෙනවා නම් දැන් විභාගෙදී අහන්න පුළුවන් මේ වගේ කදාවේ පිරිවැස්ම කදාවේ පසුතලයට මේ විදිහට ඩිසයින් එකක් දාන්න අපි යන්න ඕනේ පැටර්න් ෆිල් එකක්. දැන් මේ තියෙන්නේ මෝස්තර වගේ ඒවා ටෙක්ස්චර්ස්. හරි. ඒතර මේ ඔප්ෂන් එක පෙන්වන්නේ පැටර්න් ෆිලර් එක. මේ ඔප්ෂන් එක පෙන්වන්නේ පික්චර්ස් දාන්න පුළුවන් ෆයිල් වලින් ටෙක්ස්චර්ස් පාවිච්චි කරන්න පුළුවන්. හරි. gradient fill කියන්නේ හැම තැනකදීම වර්ණ මිශ්‍රණයක්. solid filler එකක් කියන්නේ තනි වර්ණයක්. හරි ඒකත් ඔබට ලා පාට කරන්න, තද පාට කරන්න හැකියාව තියෙනවා. හරි පැහැදිලිනේ? right. ඔව් එහෙමනම් ඔයගොල්ලෝ ඊළඟ ස්ලයිඩ් වැඩසටහනෙන් අපි තව වැඩසටහනේ ඉදිරියට බලමු. ඒතර මේ වෙනකොට අධ්‍යයනය කරලා තියෙන කොටස් ටික අත්දැක බලන්න. ඒ වගේම මොකක් හරි ස්ලයිඩ් වැඩසටහනක් සකස් කරලා බලන්න. ඒ පුහුණුව වැදගත් වෙනවා. right. ඊළඟ දවසේ මම ඔතන ඉඳලා ඉදිරි ටික කතා කරන්නම්. පැහැදිලිනේ? හරි. ඒ වගේම අර access tube එකේ අර ප්‍රශ්න සම්පූර්ණයෙන් කරලා නැත්නම් ඉතිරි ටික බලන්න කරන්න උත්සාහ ගන්න. ඒවල මොන හරි ගැටලු තියෙනවා නම් ඒවා හරිද කියලා හදලා ඉවරලා මට පෙන්නන්න. WhatsApp එකට දාන්න ඉමේජ් එකක්. හරි. right. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.